Right. Good evening. ඔයාලා ගන්න grammar පොත අපි dictation ටික බලමු. Dictation ඔයාලා දුන්නා 14 නේ 14ක් දුන්නානේ. Right. ලියා ගන්න මාතෘකාවට dictation first one most first one most first one most most second one simple simple most simple most simple. Number 3 victory victory. Number 3 victory. Number 4 cheap cheap cheap. Number 5 answer 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 answer. Next one local local. Number 6 local local. Number 7 early early. Number 7 early. Next one happy happy happy. Happy.
Next one, major, 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 major. Last one, narrow, narrow, narrow. Dictation 10 දෙන්නේ ඔයාලට. Narrow. Right. I බලමු check. බලමු. Press on. Most. Most. වැඩිම. මේ ගොඩක්ම. නැත්නම් වැඩිම. Most. Second one, simple, simple. Sarala, simple, sarala. Number 3, victory, jayagrahanaya. Victory, jayagrahanaya. Number 4, cheap, lava. Number 5, answer, answer, පිළිතුර. Number 6, local, දේශීය. Number 7, early, වේලාසන. Number 8, happy, සතුට. Number 9, major, ප්‍රධාන. Last one, narrow, patu, narrow, patu. Most, වැඩිම, simple, සරල, victory, ජයග්‍රහණය, cheap, ලාභ, answer, පිළිතුර, local, දේශීය, early, වේලාසන, happy, සතුට, major, ප්‍රධාන, narrow, පටු. Right. අනේ ආරෙවැද්දි බලා ගන්න ලකුණු කීයද කියලා බලන්න 10න් කීයද කියලා. Right.
මම මේ ගිය සතියේ ටියුට් එකක් දුන්නා ටියුට් එකක් කරානේ ඒකේ මේ ලාස්ට් පේජ් එකේ තියෙන පොඩි ඡේදයක් මේ සීගිරිය ගැන ඒකට මම ඔයාලට උත්තර ලියන්නේ කිව්වා බලමු මේකනේ ප්‍රශ්න පහක් දීලා තියෙනවා ඡේදය ඇසුරින් right up බලමු බලන්න මේ ඡේදය හොඳට බලා ගන්න මම ඡේදය කියලා දෙන්නම් අමාරු වචන අහුවෙන ඒවා ඔයාලා ලියා ගන්න වචනයේ උඩින් සීගිරිය is a rock fortress rock fortress කියන්නේ පර්වත බලකොටුව right rock fortress පර්වත බලකොටුව rock පර්වතය rock ඊපස්සේ fortress කියලා තියෙනවා fortress බලකොටුව rock පර්වතය fortress බලකොටුව right එතකොට සීගිරිය යනු පර්වත බලකොටුවක් කියලා කියන්නේ නේ it is in the Matale district it is in the Matale district එය තියෙන්නේ Matale district එකේ ඒ පිහිටා තියෙන්නේ King Kashyapa built it ඔයාලා මේ දැන් මේ ලියන වචන ටික මේක අමාරු වචන පොතේ ලියා ගන්න ඩික්ටේෂන් වලට දෙනවා ලබන සතියේ rock පර්වතය fortress බලකොටුව ඒක පස්සේ ලියාගමු මම බෝඩ් එකේ දාලා තියන්න ලියාගමු පස්සේ දැන් පාඩම බලන්න King Kashyapa built it නේ කාශ්‍යප රජතුමා එය ඉදි කළා built ගොඩ නැගුවා it is world famous for its press cars එය ලෝක ප්‍රසිද්ධයිලුනේ world famous ලෝක ප්‍රසිද්ධයි for its press cars කියන්නේ බිතු සිතුවම් ලියාගන්න මේ වචනේ press cars බිතු සිතුවම් press cars famous प्रसिद्ध famous प्रसिद्ध तो ඒ කියන්නේ එය ලෝක ප්‍රසිද්ධයිලු එහි මේ බිතු සිතුවම් සඳහා also ඊළඟ වාක්‍ය බලන්න තවද we can see the inscriptions on the mirror wall inscriptions කුරුටු ගීත inscriptions we can see නේ can see අපිට දැක ගන්න පුළුවන්ලු මොනවද බිතු සිතුවම් කුරුටු ගීත on the mirror wall නේ කැටපත් පවුර mirror wall කියන්නේ කැටපත් පවුර අලියාන inscriptions inscriptions කුරුටු ගීත number 6 mirror wall කැටපත් පවුර right
Here, you know, the height of the Sigiriya rock is 600 feet. Height කියන්නේ උස. නේ සීගිරිය පර්වතයේ උස අඩි 600ක් වේ. නේ feet කියන්නේ එතන අඩි. එයාන් ඒ වචනේ height. Height උස. 8 feet. Feet කියන්නේ අඩි. The height of the Sigiriya rock is 600 feet. Sigiriya පර්වතයේ උස අඩි 600ක් වේ. It is an interesting place. එය රසවත් නේ ගන්නා සුළු ස්ථානයක්. There are ruins. Ruins කියන්නේ නටබුන්. Ruins. නටබුන්. Ruins නටබුන්. There are ruins නේ නටබුන් තියෙනවා. Ruins of an ancient palace නේ palace කියන්නේ රජ මාලිගාවනේ. ancient කියන්නේ පැරණි නේ පැරණි මාලිගාවක නටබුන් තියෙනවලු on the top of the rock නේ පර්වතයේ මුදුනේ. ඒතර ඔයාලා මේ palace කියන එකත් ලියා ගමු 10 වෙනි එකට dictation. palace මාලිගය. ඒතර ඒක කියනවා on the top of the rock පර්වතයේ මුදුන නේ. ඒතර වාක්‍යයේම තේරුම තමයි ඔය දෙආරා කියන එක මම කලින් කියලා දුන්නා නේ. තියනවා නැත්නම් සිටිනවා. මෙතන ගන්න වෙන්නේ ruins නේ. නටබුන් තියනවා. පැරණි මාලිගාවක නේ. මාලිගයක නටබුන් තියනවලු පර්වතයේ මුදුනේ. Also තවද there is a moat around the rock නේ පර්වතයේ වටේට around කියන්නේ වටේටනේ දියාගලක් තියනවා කියලා කියනවා නේ there is a moat around the rock පර්වතයේ වටා දියාගලක් තියනවා right ඔයාලා මේ වචන ටික අමාරු වචන පොතේ ලියා ගන්න ඔය dictation දෙන ලබන සතියේට dictation මේ ටික 10ක් තියෙනවා බලන්න rock කියන්නේ පර්වතය මේ වචන අනිවාර්යයෙන්ම අවශ්‍යයි fortress බලකොටුව Frescos බිතුසිතුවම් famous ප්‍රසිද්ධ inscriptions කොරට ගීත mirror wall කැටපත් පවුර height උස feet අඩි ruins නටබුන් palace මාලිගය. ලියලි වරනම් මට කියන්න right ආවෝදරය බලගන්න මේවයි තේරුම් rock මේ පර්වතය fortress බලකොටුව මේ මොහොතේ මේ වචන ටික මතක තියාගන්න Frescos බිතුසිතුවම් famous ප්‍රසිද්ධ
inscriptions කොරටගේත mirror wall කැඩපත් පවුර height උස feet අඩි ruins නටබුන් palace මාලිගය right හරි එන්න අපි ප්‍රශ්නෙට එන්න answer the following questions නේ පළවෙනි පහට ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා නේ කියන්නේ පිළිතුරු සපයන්න. උත්තර පළවෙනියෙන් අහන්නේ where is සීගිරිය නේ where is සීගිරිය සීගිරිය කොහෙද තියෙන්නේ නේ මොකද්ද අපි උත්තරේට ලියන්න ඕන where is සීගිරිය කොහෙද සීගිරිය තියෙන්නේ අපිට උත්තරේ ලියන්න පුළුවන් ඔගේ දෙවෙනි වාක්‍යයෙන් තියෙනෝනේ නේ it is in the Matale district නේ අපි ලියනකොට ලියන්න මෙහෙම in the Matale restaurant in the Matale district the Matale district second one who built it නේ කවුද ඒක ඉදි කරේ කියලා අහනවා නේ කවුද ඉදි කළේ ඒකට අපිට ගන්න වෙන්නේ මොකක්ද දෙන්න ඕන උත්තරේට king Kashyapa king Kashyapa king Kashyapa king Kashyapa king Kashyapa third one what can we see there මොනවද අපිට එහි දැක ගන්න පුළුවන් මොනවද දැක ගන්න පුළුවන් ඔය දෙන තුන්වෙනි හතරවෙනි දෙවෙනි පේලිය අන්තිමට දෙනවා we can see the inscriptions නේ inscriptions පුරොටු ගීත inscriptions පුරොටු ගීත right next one what is the height of Sigiriya නේ උසහන්නේ නේ Sigiriya උසහන්නේ අපි දැන් ලියනවා 600 feet number 5 what are there on the top of the rock පර්වතයේ මුදුනේ මොකද්ද තියෙන්නේ කියලා අහන්නේ නේ පර්වතයේ මුදුනේ මොකක්ද තියෙන්නේ and sorry මොකක්ද තියෙන්නේ ruins of an ancient palace නේ පැරණි මාලිගයක නටබුන් ruins of an ancient palace ruins of an ancient palace right අඩුපාඩු වැරදි නම් හදාගන්න ඔයාලට ඉවර නම් මට කියන්න
right එතකොට මේ ඔයාලගේ පේපර් එකට මේ ඔය ඡේදයක් මීට වැඩිය පොඩක් අමාරු ඡේදයක් තමයි එන්නේ. ඒකින්ද අපි ඒවා ගොඩක් කරන්න වෙනවා. හරි මේක තේරුණානේ කාටත් ඡේදෙට උත්තර ලියන හැටි. right next one. එතකොට මේ ඒකෙන් ඒ ඡේදෙන් තමයි ඔයාලා ඩික්ටේෂන් දීලා තියෙන්නේ. වචන 10ක් දුන්නේ ඒක පාඩම් කරලා අපි ලබන සතියේ ලියමු. ඊළඟට ඔයාලා පොඩ්ඩක් එන්න අර verb list එකට. මේ the verb list කියලා තියෙනවා ක්‍රියාපද ලයිස්තුව කියලා. තියෙන්නේ. පස්වෙනි එක. the verb list. right अब බලමු මේකේ verb infinitive නේ මූලික අවස්ථාව ක්‍රියාපදයේ මුල් ස්වරූපය. කොට කියනවා mother verb කියලාත් කියනවා. right verbs තියෙනවා 51ක්. ඔයාලා චුට්ටක් මේ verbs ටික බලා ගන්න. දැන් go වල ඉඳලා තියෙනනේ go යනවා. ඊළඟට do කරනවා. පස්වෙනි ප්‍රශ්නය ඔයාලට ඔය ඡේදයක් ලියනකොට ඡේදේ කෙටි පිළිතුරු ලිව්වත් ලකුණු හම්බ වෙනවා. long answer එකෙන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. right සාමාන්‍ය පෙළදී ලකුණු හම්බ වෙනවා කෙටි පිළිතුරු ලිව්වත් හම්බ වෙනවා. right හරි. ඒ වань go තියනවා. go කියන්නේ යනවා. ඊළඟට ඒකේ අනිත් පැත්තේ තියෙනවා past එක. මේ අතීත කාලය. මේ went කියලා එකක් තියෙනව නේද? went. එතකොට went කියන එකේ තේරුම මොකද්ද? ගියා. right ඊළඟ එහා පැත්තේ වගු එහා පැත්තේ කොටුවේ තියෙනවා past participle කියලා නේ අතීත කෘදාන්තය. ඒකේ තියෙන්නේ gone කියලා. gone. ගිහිල්ලා. right ඔයාලා මේ තේරුම මම කිව්වා මේ ලියන්න කියලා නේ. ඔයාලා ලියලා නම් බලන්න මේව හරියද කියලා. went කියන්නේ ගියා, gone කියන්නේ ගිහිල්ලා. right වැරදි නම් මේව ලියා ගන්න. ඔයාලා ලියපුවා හරියද කියලා බලන්න දැන්. මේ ක්‍රියාපද ටික අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්නම් මෙතනින් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ක්‍රියාපද ඕනමයි. වාක්‍ය හදන්න මේ ගොඩාක් දේවල් වලට අවශ්‍ය වෙනවා. passive voice වලට. right ඊළඟට තියෙනවා දෙවෙනි එක do කියලානේ. do කියන්නේ කරනවානේ. ඊළඟට ඒකේ අතීත එක did. කළා. ඊළඟට past participle එක අතීත කෘදාන්ත එක done. කරලා. right මේවා ලියා ගන්න. එතන did ඔයාලට ලියන්න තියෙන්නේ මේ did එකේ done එකේ තේරුම් තමයි. ලියා ගන්න ඒවා. මම එක එක පැහැදිලි කරන්නම්. do කරනවා, did කළා, done කරලා. next one තුන්වෙනි එක බලන්න give. නේ give. give කියන්නේ දෙනවානේ. ඒකේ අතීත gave. මම දුන්නා. ඊළඟ past participle එක අතීත කෘදාන්ත එක given. දීලා.
මේ අතීත කෘදාංශ බොහෝ වෙලාවට හැමතිස්සෙම වගේ ලා වලින් තමයි ඉවර වෙන්නේ. Right. Next one. ඊළඟට දෙනවා take. නේ? Take. Take කියන්නේ ගන්නවා. Right. එතකොට take කියන්නේ ගන්නවා. took කියන්නේ අතීතයක ගත්තා. Right. එතකොට take කියන්නේ ගන්නවා, took කියන්නේ ගත්තා, taken. Taken කියන්නේ taken අරගෙන. අපි ඒකට කියන්නේ අරගෙනලා කියලා කියන්නේ. එතන අරගෙන. Right? Taken. එතන මේවායේ තේරුම් ටික ඔයාලා ලියා ගන්න ලස්සනට. Next one. See පේනවා නේ. see කියන්නේ පේනවා. නැත්තම් බලනවා. අපි ඩියුට් එකේ තියෙන එක ලියමුකෝ. see බලනවා. පේනවටත් කියනවා. හරි? ඊට පස්සේ saw බැලුවා. past participle එක seen බලලා. Right? ඊළඟ බලන්න number 6 right. දැන් ඔයාලට ක්‍රමේ තේරෙනවනේ. දැන් ලියන්න ඕනේ නැහැනේ බෝඩ් එකේ. ඔක්කොම නැත්නම් 50 ගණක් තියෙනවා ලියන්න. මම ඔයාලට තේරුම කියන්නම් ඔයාලා ලියා ගන්න. හරි? මේ සිස්ටම් එකට යන්නේ. හරි අපි 6 වෙනි එකේ ඉඳලා මම ඔයාලට කියන්නම් ඉක්මනට ලියා ගන්න. ඒතර 6 වෙනි එකේ තියෙනවා right නේ. right කියන්නේ ලියනවානේ. ඊළඟට අතීතයේ තියෙනවා wrote ලිව්වා. ඉක්මනට ලියන්න මාත් එක්කම wrote ලිව්වා. එතනම අනිත් එක past participle එකේ තියෙන written ලියලා. written ලියලා. Next one eat. eat කියන්නේ කනවානේ. ඊළඟට ate අතීතයක කෑවා. අතීත කෘදාන්තයක past participle එක eaten කාලා. right? කාලා. කාලා eaten කාලා ate කෑවා. Next one, number 8. Think. Think කියන්නේ සිතනවා. මේක ඔයාලා ලියන්නේ මේ grammar book එකේ නෙවෙයි. Right?
මන් දීපු මං ඔයාලට ටියුට් එකක් එවලා තින්නේ. ඒ ටියුට් එකේ ලියා ගන්න ඊයේ සතියේ කරපු ටියුට් එක. ඒකේ පස්වෙනි ප්‍රශ්නේ the verb list කියලා තියෙන්නේ. ක්‍රියාපද ලයිස්තුව. right? number 8 බලන්න. think සිතනවා. think සිතනවා. ඒතර ඒක අතීතයක thought කියලා තියෙනනේ. thought නේ සිතුවා. thought සිතුවා. thought සිතුවා. ආවෝ past participle එකේ තියෙන්නේ ඒකමයි thought. එතකොට මොකක්ද දෙන්නේ? සිතලා. 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 next one bring. ගේනවානේ. bring. ගේනවා. ඊළඟට තියෙනවා අතීතයක brought. brought. ගෙනල්ලා. brought. brought. ගෙනල් sorry brought ගෙනාවා. ආවෝ past participle එක ඒකෙත් තියෙන brought කියලා ගෙනල්ලා. ආවෝ බලා ගන්න එක bring ගෙනවා අතීතයක brought ගෙනාවා. past participle අතීත කෘදාන්තයකෙත් තියෙන්නේ brought මයි ඒක ගෙනල්ලා. ඊළඟට 10 වෙනි එකේ තියෙනවා catch. catch නේ. catch කියන්නේ අල්ලනවා. ඒකේ අතීතේ මොකද්ද? caught. caught ඇල්ලුවා. catch කියන්නේ අල්ලනවා. caught කියන්නේ ඇල්ලුවා. ආපහු අනිත් එකේ තියෙන්නේ caught මයි. අල්ලලා නේ. caught. catch අල්ලනවා. caught ඇල්ලුවා. අප අනිත් එක past participle එකේ caught තියෙන්නේ අල්ලලා. ඊළඟ 11 වෙනි එක teach. teach උගන්වනවා. එතකොට ඉගෙනුවා කියනකොට taught. taught. එතකොට past participle එකක් taught මයි. right? එතකොට teach කියන්නේ උගන්වනවා. taught කියන්නේ ඉගෙනුවා. අතීතයක ඊට පස්සේ අතීත කෘදාන්තයක ඒකත් taught මයි තියෙන්නේ උගන්වලා. උගන්වනවා ඉගෙනුවා උගන්වලා. right? ඊළඟට catch අල්ලනවා. caught ඇල්ලුවා. above caught අල්ලලා. right? next one buy. buy නේ. buy කියන්නේ මිලදී ගන්නවා. ඊළඟට අතීතයක මිලදී ගත්තා නම් bought. 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 අතීත කෘදාන්ත එකත් ඒකමයි. ඒ කියන්නේ මොකද්ද ඒතකොට buy මිලදී ගන්නවා. bought මිලදී ගත්තා. ආපහු අතීත කෘදාන්ත එක ඒවත් මිලදී ගෙන. එතකොට මෙතන මිලදී ගෙන. මිලදී ගෙන.
මිලදී ගන්නවා, මිලදී ගත්තා, මිලදීගෙන. Part 13. Tell. Tell. Tell කියන්නේ කියනවානේ. අතීතක told. Told. කිව්වා. Told. කිව්වා. Past participle එක told my කියලා. කියලා. told. කිව්වා කියලා. Next one. Sale. Sale. Sale කියන්නේ විකුණනවානේ. Sale විකුණනවා. අතීතක sold. විකුණුවා. එලා අතීත කුදන්ත එකත් sold මයි. විකුණලා. sold. Sale, sold, sold. ඊළඟට build. build ගොඩනගනවා. build කියන්නේ ගොඩනගනවානේ. ඒතර අතීතක build T එන්නේ එතන. D T බවට පත් වෙනවා. එතකොට ගොඩ නැගුවානේ. build ගොඩ නගනවා. අතීතයක ගොඩ නැගුවා. ඊළඟට අතීත කෘදාන්ත එකත් build my ගොඩ නගලා. right? right. එතකොට ඔයාලට මම දැන් මේ ක්‍රියාපද 15ක් සාකච්ඡා කරා. ඒතර ඊළඟ තව ක්‍රියාපද 15ක් අපි next week එකේ සාකච්ඡා කරමු. ඒතර මේ ටියුට් එක තියාගන්න. ඒතර අද දීපු ඔය ක්‍රියාපද වල අවස්ථා තුනම right? present එක, past එක, ඒතර past participle වර්තමානය නැත්නම් ක්‍රියාවේ මුල් අවස්ථාව, ඊට පස්සේ අතීත කාලය, ඊට පස්සේ අතීත කෘදාන්තය. right? මේවා පොඩ්ඩක් මේ තුනම දැනගෙන ඉන්න ඕන. අන්න දැන් කියලා දීපු ක්‍රියාපද 15 මේ අවස්ථා තුනම ඔයාලා පාඩම් කරගන්න වෙනවා. දැන් මේව එහෙම ඕන වෙනවා. නේ? අපි අතීතයෙන් වාක්‍ය හදද්දී මේ අතීත කාලේ ක්‍රියාපදේ භාවිතා කරන්න වෙනවා. right? අපි මේ ක්‍රියාපද ටික මෙහෙම ටික සාකච්ඡා කරමු. අද 15ක් සාකච්ඡා කරලා ලබන සතියේ 15ක් එහෙමම අපි කරගෙන යමු. right? right? ක්‍රියාපද 15ක් අද සාකච්ඡා කරා. ඊතුරු ක්‍රියාපද ටික ලබන සතියේ සාකච්ඡා කරමු. right? ඊළඟට ඔයාලට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔයාලා ලියාගන්න ග්‍රැමර් පොත අරගෙන ඔයාලා ග්‍රැමර් පොත අරගෙන මේ ප්‍රශ්නේ ලියා ගන්න. write these sentences using contractions.
contractions කෙටි කිරීම නේ කෙටි කිරීම භාවිතයෙන් ලියන්න කියලා කියන්නේ මේ වාක්‍යය. ඔයාලා මාත් එක්කම ලියා ගන්න. first one රුලක් ඔයාලා මේකට රුලක් අරින්න. හරි? අපව වාක්‍යය හදලා ලියන්න එපා. first one I was not at home last Sunday. Second one, they were not happy. They were not happy with their marks. With their marks. Marks. With their marks. Number 3. Kalpana will not attend the class. Number 4, I shall not make him angry. Last one, it is not on the table now. Right? ලියාගෙන එතකොට මේක මේ කෙටි කරන්න තියෙන්නේ contractions form එකෙන් ලියන්න දෙන්නේ මේ was not කෙටි කරන්න වෙනවා not තියෙදි not අඩංගු එකම තමයි කෙටි කරන්නේ right I was එහෙම කෙටි කරන්න බෑ they were එහෙම කෙටි කරන්නේ නැහැ not තියෙදි not එකත් එක්ක තමයි කෙටි වෙන්නේ right ඊළඟට will not ඊළඟට shall not ඊළඟට is not දැන් මේ not තියෙදි මේ it is කියන එක කෙටි කරන්නේ නැහැ not තියෙනකොට right ඒක මතක තියාගන්න මේ not අඩංගු එක තමයි කෙටි කරන්නේ විභාගෙට මේ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයක් දානවා කරන්න බලන්න ඔයාලා විනාඩි 5ක් දෙන්න ඉක්මනට කරන්න
right ඉවරයිද වැඩේ ඉවර නම් කියන්න තව විනාඩියක් දෙන්නම් ඉක්මනට කරන්න මේ ටික මම ඔයාලට දීපු අර ටියුට් එකේ නේ පේපර් පළවෙනි පේපර් එකේ තියෙනවා right අපි ගිය සතියේ මේක සාකච්ඡා කරානේ මේ වචන මේ වෙනස් වෙන ටිකනේ constructed forms ටික අපි සාකච්ඡා කරා ගිය සතියේ right එතකොට ඒ ටික ඔයාලා පාඩම් නම් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ලේසියෙන්ම right අපි බලමු පළවෙනි එක මේ was not එක කෙටි කරන්නේ wasn't දැන් උත්තරේ wasn't ඔයාලා හරිද කියලා බලන්න wasn't ඊළඟට were not weren't right මම එතන උඩින් ලියනවා ඔයාලා වැරදි හදා ගන්න will not want shall not කියන එක shan't SHANT කමාටි shan't ඔයාලා මෙතන පොඩ්ඩක් පේන්නේ නැත්තම් මම මෙතන ලියන්නම් උඩින් shan't shall not shan't right shan't is not කියන එක isn't චරය වෙනස් කරන්න තියෙන්නේ isn't අඩපාඩු තියෙන හදා ගන්න මේ පහෙන් පහම හරිය නම් ඔයාලා වැඩේ තේරුම් අරගෙන right right හරිනේ ඊළඟ ප්‍රශ්නය ලියා ගන්න ග්‍රැමර් පොතේමයි fill in the blanks fill in the blanks using the correct prepositions
given below. වරහන් ඇතුලේ brackets වල ලියා ගන්න on, comma, for, comma, from, comma, comma, among, comma, in, right? First one, she will go there blank Monday. Second one, he bought a present. He brought a present. Stand up blank. His mother. Number three. The meeting will be held blank 7:30 a.m. 7:30 a.m. to 7:30 a.m. to 11 p.m. 11 a.m. Number 4. They distributed the books blank the girls. අනිත් පස්වෙනි ප්‍රශ්නේ මම ඔයාලට උඩින් ලියන්න මාතෘකාව ලියලානේ තියෙන්නේ ඔයාලා. Last one, number 5. The stars are shining blank the sky. right, ලියාගෙන උත්තර ටික දාන්න. උත්තර මේ වරහන් ඇතුලේ තියෙනවා. මේකෙන් තෝරලා දාන්න ගැලපෙන එක.
right අතිනේ time එක තව විනාඩියක් දෙන්නම් දින කට්ටිය ලියන්න right අය බලමු she will go there ඇය එහෙ යාවි බලන්න on sorry monday නේ තියන්නේ ඒතර දිනවලට අපි දාන්න නිපාත පදය තමයි on නේ මම කලින් කියලා දුන්නා ඔයාලට on වල තේරුම් තියෙනවා උඩ මත කියලා තේරුම් තියෙනවා මේ අපි දිනවලට on කියන නිපාත පදේ දානවා right දින සහ සතියේ දවස් ඊළඟට බලන්න he bought ඔහු මිලදී ගත්ත a present නේ ත්‍යාගයක් ඔහුගේ අම්මා වෙනුවෙන් නේ අම්මා සඳහා එතකොට මොකක්ද දෙන්න ඕන for his mother ඔහුගේ අම්මාට කියන එක ඔහු ත්‍යාගයක් මිලදී ගත්තා ඔහුගේ අම්මා වෙනුවෙන් නේ ඔහුගේ අම්මා සඳහා right number 3 the meeting නේ රැස්වීම will be held නේ පැවැත්වේවි රැස්වීම පැවැත්වේවි බලන්න මෙතන මේ time මෙතන දෙකක් තියෙනවා 7:30 am to 11 am එතකොට අපිට මෙතන කියන්න ඕන උදේ 7:30 සිට උදේ 11 දක්වා. එතකොට සිට කියනකොට from කියන නිපාතය දාන්නේ. from right හැබැයි මෙතන මේ නිකන් නේ එක වෙලාවක් විතරක් තිබ්බනම් අපි හිතමු 7:30 විතරක් තිබ්බනම් 7:30 am විතරක් තිබ්බනම් මෙතන add දාන්න වෙන්නේ. හැබැයි මේක එහෙම නෙවෙයි තියෙන්නේ 7:30 am to 11 am කියලා තියෙන්නේ. right එතකොට අර සිට from කියන එක තමයි දාන්නේ. right number 4 they distributed කියන්නේ බෙදා දුන්නා right ඔවුන් බෙදා දුන්නා the books පොත් ගෑනු ළමයි අතරේ among the girls number 5 the stars are shining in the sky taru තාරකා බබලනවලු අහසේ ඒ අඩුපාඩු හදා ගන්න එකේ ඔයාලා මතක තියාගන්න මේ ප්‍රොපොසිෂන්ස් වලින් ඔයාලට විභාගයට ප්‍රශ්නයක් දානවා මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ among කියන්නේ අතරේ right among කියන්නේ අතරේ ගොඩ දෙනෙක් අතරේ ඒවා අපි සාකච්ඡා කරා මේ පළවෙනි දවසේ වගේ නේ ටියුට් එක මම ඔයාලට කියලා දුන්නේ ඒක විපාක පදේ ඒක පොඩ්ඩක් බලන්න අමතකයි නම් ඒවා විභාගයට දානවා right අපි මේ ගිය සතියේම රචනයක් කරේ නේ අද රචනයක් කරමු එසේ එකක් ඔයාලා එසේ බුක් එක ගන්න රචනාව පොත අරගන්න
ලියාගන්න මාතෘකාව රචනයේ my hobby භාගයට එයි my hobby my hobby මගේ විනෝදාංශය මම ලියා ගන්න මාත් එක්කම ලියන්න යමු my hobby is gardening my hobby is gardening ගෙවතු වගාව මගේ විනෝදාංශය ගෙවතු වගාව I draw flower plants and I grow flower plants and vegetable plants ඒ කියන්නේ මොකද්ද grow කියන්නේ වවනවා right මම වගා කරනවා එහෙම නැත්නම් වවනවා flower plants මල් පැල සහ එළවලු පැල plants කියන්නේ පැල right then full stop ඊළඟ වාක්‍ය I have various kinds of flowers various kinds of flowers ඔය කියන්නේ I have මාගාව තියනවා විවිධ වර්ගයේ මල් various kinds of flowers there is a big collection of roses in my garden there is a big collection of roses in my garden I water the plants every day ඔය කියන්නේ මොකද්ද බලන්න මේක there is a big collection of roses in my garden මේ there is කියන්නේ තියනවානේ there is a big නේ විශාල එකතුවක් big collection විශාල එකතුවක් තියෙනවා මොනව එකතුවක්ද rose එකතුවක් in my garden මගේ ගෙවත්තේ ඊළඟ වාක්‍යයෙන් කියනවා I water the plants every day මේ මම පැලවලට හැමදාම වතුර දානවා මේ water කියන්නේ මෙතන verb එක ක්‍රියාපදේ වතුර නෙවෙයි වතුර දානවා ඔය වතුර වලට කියනවා හැබැයි මෙතන verb එක විදියට භාවිතා වෙන්නේ ක්‍රියාපදේ විදියට මම වතුර දානවා I water right අත අනිත් විදියට ගත්තොත් මම වතුර වෙනෝනේ එහෙම හරියන්නේ නැහැ මෙතන verb එක වෙන්නේ
Next one. I grow green leaves, comma, ladies' fingers, comma, pumpkin, pumpkins, drumsticks, and wing beans. ඔය කියන්නේ මොකක්ද දන්නවද? I grow නේ මම වගා කරනවා I grow green leaves පලා වර්ග පලා ladies fingers බණ්ඩක්කා නේ pumpkins වට්ටක්කා drumsticks මුරුංගා and සහ wing beans කියන දබල right ඊළඟ වාක්‍ය we can eat fresh vegetables we can eat fresh vegetables because of my hobby and again mother we can eat fresh vegetables අපිට පුළුවන් we can කියන්නේ අපිට පුළුවන් eat කන්න නේ fresh නැවුම් එළවලු fresh vegetables because of කියන්නේ නිසා because of නිසා මොකක් නිසාද my hobby මගේ විනෝදාංශය නිසා ඒතර වාක්‍යයේ තේරුම ගත්තම අපිට පුළුවන් අලුත් නැත්නම් නැවුම් එළවලු ආහාරයට ගන්න මගේ විනෝදාංශය නිසා සහ and also සහ තවද and also we can earn I can earn money ඔයාලා මේ මෙතන මේ මාතෘකාව මකනවා අනිත් එක ලියන්න බෑ නැත්තම් I can earn money by selling them I can earn money by selling them මට පුළුවන් I can earn කියන්නේ උපයනවා උපයනවා I can earn money by selling them නේ මට පුළුවන් උපයන්න මුදල් by selling them ඒවා විකුණලා ඒවා විකිණීමෙන් right ඊළඟට I love my hobby
I love my hobby very much. මේ වාක්‍ය මෙතන ලියලා තියෙන්නේ. Full stop. Full stop. I love my hobby very much. මම මගේ විනෝදාංශයට ගොඩක් කැමති. ආදරේ. Right? ලියා ගන්න. ඊට පස්සේ මම ආපහු සැරයක් ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නම්. මට ලියා ගන්න. පැහැදිලිව ලියාගෙන වචන ඈඩ් කරලා මේ රචනා අනිවාර්යයෙන්ම විභාගයට එනවා එක රචනයක්. රචනා දෙක තුනක් එනවා. ඒකෙන් එකක් තෝරලා ලියන්න වෙනවා ඔයාලට. Right. ඔයාලා ලියලා ඉවරද? ඉවර නම් මට කියන්න. watering කියන්නේ වතුර දැමීම. නැත්නම් වතුර දමමින් කියන එක watering. right? ඒකත් අර verb එකට ing ආවම එන එක. watering වතුර දැමීම. නැත්නම් වතුර දමමින්. right. අපි පොඩක් බලමු නැවත මේක පොඩක් කියලා දෙන්නම් ආපහු සැරයක් හොඳට බලා ගන්න. බලමු මොකද මාතෘකාව ටොපික් එක my hobby නේ. මේක අපි මැකුවනේ මේ වාක්‍ය ලියන්න. මගේ විනෝදාංශය. බලන්න පළවෙනි වාක්‍යය නේ. අපිට මේ වගේ වාක්‍ය ටිකක් ලියා ගන්න පුළුවන් නම් රචනයේ ලකුණු ගන්න පුළුවන්. ග්‍රැමර් අනුව ලියන්න ඕන. My hobby is gardening. මගේ විනෝදාංශය ගෙවතු වගාව. I grow නේ. මම grow කියන්නේ වවනවා. වගා කරනවා. මොනවද වගා කරන්නේ? flower plants නේ. මල් පැල සහ plant කියන්නේ සහ. vegetable plants එළවලු පැල. ඒතර මම වගා කරන්නේ මල් පැලයි එළවලු පැලයි. ඊළඟට කියනවා I have various kinds of flowers. මාගාව තියනවා. I have කියන්නේ මාගාව තියනවා නේ. I have මා ළඟ තියනවා various kinds of විවිධ වර්ගයේ මොනවද? flowers මල්. මාගාව තියනවා විවිධ වර්ගයේ මල්. There is a big collection of roses in my garden. අන්න අපි අර මම කියලා දුන්න වාක්‍ය නේ there are කියලා දුන්නනේ කිය සතියේ.
ඒ වයින් වාක්‍ය හදන්න පුළුවන් අපිට රචනා ලියනකොට ගන්න පුළුවන්. තියෙනවා there is a big collection නේ විශාල එකතුවක්. මොනව එකතුවක්ද? roses. ඒ රෝස මල් එකතුවක් තියෙනවලු කොහෙද? in my garden නේ මගේ වත්තේ. right? next one, I water the plants every day නේ මම වතුර දානවා පැලවලට හැමදාම. every day හැමදාම. ඊළඟ වාක්‍ය I grow නේ මම වගා කරනවා green leaves පලා. green leaves කියන්නේ පලා. ladies fingers බණ්ඩක්ක. මේකට okra කියලාත් කියනවා. බණ්ඩක්ක වලට මේවත් කියනවා ladies fingers. pumpkins නේ වට්ටක්ක. pumpkins. drumsticks නේ මුරුංගා. ඒ වචන වල තේරුම් දන්නේ නැත්නම් ඔයාලා පොඩ්ඩක් ලියා ගන්න. මම ආපහු කියන්නම් green leaves පලා. පොඩ්ඩක් උඩින් ලියා ගන්න මෙතන මේ ඔයාලා ලියපු රචනා පොතේම වචන ගාවින් උඩින් ලියා ගන්න. පොඩියට ලියා ගන්න තමන්ට බලා ගන්න පුළුවන් විදියට. ladies fingers බණ්ඩක්ක. pumpkins වට්ටක්ක. drumsticks කියන්නේ මුරුංගා. drumsticks මුරුංගා. wing beans දඹල. wing beans. wing beans දඹල. right, next one, we can eat නේ can කියන්නේ පුළුවන් නේ we can eat අපිට කන්න පුළුවන් නේ we can run අපිට දුවන්න පුළුවන් නේ we can study English අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. අනේ මේ වාක්‍ය රටාව නේ we can eat fresh vegetables අපිට පුළුවන් අලුත් එළවලු ආහාරයට ගන්න because of කියන්නේ නිසා because of my hobby නේ මගේ විනෝදාංශය නිසා and also සහ තවද I can earn money නේ අන්න මට පුළුවන් earn කියන්නේ උපයනවා. ඒ වචනේ ලියා ගන්න දන්නේ නැහැ නං එතන උඩින් පොඩි ලියා ගන්න. earn කියන්නේ උපයනවා. E A R N earn. I can earn money මට පුළුවන් මුදල් උපයන්න by selling them නේ ඒවා විකිණීමෙන්. ඒවා විකුණලා මට මුදල් හම්බ කරන්න පුළුවන්. I love my hobby very much. මම ආදරේ නැත්නම් මම කැමති මගේ විනෝදාංශයට very much ගොඩක්. right? ඒකේ ගැටලු තියෙනම් වචන වල තේරුම් ලියා ගන්න බැරිනවා නම් අහන්න. මේකේ තියෙන right නේ. හරි එහෙනම් මකනවා. right තා ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ලියාලා ඒකත් කළා අපි ක්ලාස් එක නවත්තමු. මේ ප්‍රශ්නේ ලියා ගන්න. ග්‍රැමර් පොතේමයි මේක ලියන්නේ ග්‍රැමර් පොතේ ප්‍රශ්නයක් නේ දෙන්නේ. write opposite words. Opposite words. Opposite words
write opposite words for the following words. For the following words. First one, short. Short. Second one, heavy. Heavy. Third one, beautiful. Beautiful. Number 4, up. Number 5, possible. Possible. Number 6, lucky. Lucky. Seven, pleasant. Pleasant. Number 8, pleasant. Patient. Patient. එළිය ලියා ගන්න 8ක් තියෙනවා. මේකට opposite words දෙන්න ඕනනේ විරුද්ධ පද නේ. විරුද්ධ පද. ඔකට කියනවා antonyms කියලා නේ. මම ගිය සතියේ සාකච්ඡා කරා ඔය මේ ඔක්කොම ගොඩක් ඒවා. විරුද්ධ පද ගොඩක් ඒවා දුන්නානේ. ඒ ටිකෙන් තමයි විභාගයට අහන්න පුළුවන්. ඒ දීපු ටික පාඩම් නම් ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. ඒ පේපර් එකේ දීපු වචන ටික බලා ගන්න එතකොට පුළුවන්. right? ඒ ටික පාඩම් කරගන්න. ඒ ටිකෙන් තමයි අහන්න පුළුවන් විභාගෙට. බලන්න ලියන්න බලන්න මේකේ opposite words ටික ලියන්න බලන්න. විනාඩි 5ක් දෙන්නම් ඉක්මනට ලියන්න. විනාඩි 3ක් දෙන්නම්. මේ අපි තව දෙකක් දෙන්නම් 10ක් වෙන්න. 9 ලියා ගන්න happy 10 kind 10ක් වෙන්න ලියා ගන්න. 8යිනේ දුන්නේ. happy kind. තොර ඇදි 10ක් තියෙනවනේ. කරන්න බලන්න.
right. Hi බලමු. බලන්න first one. Short නේ. Short කියන්නේ මොකක්ද ඒකට short කියන්නේ මිටි නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් tall නේ. උස. heavy. heavy කියන්නේ බර. එහෙනම් සෑහළු. light. light. beautiful. ugly. කැත. නේ ලස්සන. ugly. කැත. up කියන්නේ ඉහළ. එහෙනම් පහළ නම් down. down. possible නම් impossible. impossible. lucky, unlucky. lucky, unlucky. pleasant, unpleasant. unpleasant. patient, impatient. impatient. patient, impatient. patient කියන්නේ ඉවසිලිවන්ත. ඒතර ඉවසිලිවන්ත නැති impatient. නොයිවසන සුළු. ඒතර pleasant කියන්නේ ප්‍රසන්න, unpleasant කියන්නේ අප්‍රසන්න. right? lucky වාසනාවන්ත, unlucky කියන්නේ අවාසනාවන්ත. unhappy නම් unhappy. unhappy. right? unhappy. kind, unkind. unkind. ඔයා ලියා ගන්න මේක unhappy un විතරයි දැවේ. kind, unkind. අඩුපාඩු හදා ගන්න. දැන් මෙතන sad වලට ගන්න පුළුවන් sorry happy වලට sad කියලා දාන්නත් පුළුවන් right unhappy දාන්නත් පුළුවන් right right හරිනේ ඔයාලට මම ටියුට් එක ඔයාලයි ෆෝන් එකට එවන්නම් ලබන සතියේ කරන ටියුට් එක දවස් දෙකකින් එවන්නම් ඔයාලේ ටියුට් එක මේ ටියුට් එකේ ෆොටෝකොපි ගන්න ෆොටෝකොපි අරන් ළඟ තියාගන්න ඒව නැත්නම් ලබන සතියේ පාඩම කරන්න බැරි වෙයි right දවස් දෙකකින් මම ටියුට් එක එවන්නම්
අර මෙච්චර දවස් දීපු අපි කරපු වැඩ ටික ඒව නැවත බලන්න. රචනා පාඩම් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඩික්ටේෂන් 10ක් දුන්නා. ඒ ඩික්ටේෂන් 10 පාඩම් කරගන්න අපි ලබන සතියේ ගන්නම්. ඒවා අපි ලබන සතියේ ගමු. Right. Good night, all of you.